තෙරුවන් සරණයි සදැහැති සුපින්වත් ඔබ සෑම සියලු දෙනාටම තථාගත ශ්‍රී සද්ධර්මයෙන් ඔබගේ ජීවිත ආලෝකමත් කරන්නට මඟ කියා දෙන ටීවී දිදුල බෞද්ධ රූපවාහිනී නාලිකාව ඔබ වෙත සංවේදනය කරන මේ පැයට නියමිත උතුම් දායකත්ව සදහම් දේශනාව මෙලෙසින් ආරම්භ කිරීමටයි මේ සූදානම. මෙම උතුම් සදහම් දේශනාව දිදුල බෞද්ධ රූපවාහිනී නාලිකාවේ කොළඹ හෝකන්දර ප්‍රධාන මැදිරි සංකීර්ණයේ සිටයි මෙලෙසින් ඔබට සමීප කරන්නේ. ධර්මදේශනාව මෙහෙයවීම වෙනුවෙන් අප සිදු කළා වූ පාද නමස්කාර පූරක ආරාධනාව පිළිගනිමින් මේ උතුම් වූ ධම් සභා මණ්ඩපයේ වෙත වැඩම කරන්නට යෙදුනා. නැදිමාල පැනසර සදහම් සෙනසුනෙහි ප්‍රධාන අනුශාසක ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු කතිකාචාර්ය රාජකීය පඬිත දර්ශනපති අවසරයි නම කියන්නට පූජනීය මාලිම්බඩ පඤ්ඤාසාර පින්වත් නායක ස්වාමීන් වහන්සේ. සුපින්වතුනි ගෞරවනීය දේශකයන්න් වහන්සේ අප ප්‍රථම කොට සාදු නාදනම්වා පිළිගනිමු. සාදු සාදු සාදු. එසේනම් ධර්ම ශ්‍රවණයට ප්‍රථම මෙත්සිතින් යුතුව සකසා ගන්න ඉදිච්ච මල්වට්ටිය පින්වත් දේශකයන්න් වහන්සේට අතගස්වා ඉන් අනතුරුව ගෞතම සම්මා සම්බුදු පියාණන් වහන්සේ උදෙසා පූජා කරන්නටත් දැහැත් වට්ටිය පිළිගන්වා ගෞරවනීය දේශකයන්න් වහන්සේට ධර්ම දේශනාව සඳහා ආරාධනා කරන්නටත් සදැහැති පින්වතුන්ට මේ මොහොතේ සිහිපත් කර සිටනවා. සුපින්වතුනි අද මෙම උතුම් සදහම් දේශනාව සඳහා පින්බරපු දායකත්වයෙන් කටයුතු කරනු ලබනවා. කළුපහන පෝරුවදණ්ඩ පදිංචි මිලානි මනෝහාරි පෙරේරා සුනීතා රණසිංහ බුද්ධික රණසිංහ සිතාරා කුමාරසිංහ යන ඒ පින්වතුන් විසින් පින්වත් පිරිස අරමුණු වශයෙන් සඳහන් කරගෙන තිබෙනවා. මීට වසර 13කට පෙර පල්ලුව සැපත් වූ ජයවීර රණසිංහ ස්වයං පුරුෂයාට සහ පියාණන්ට මීට මාස 10කට පෙර අවුරුදු 25ක් ආයු වළඳා හදිස්සියේ රෝගාතුර වී පරලොව සැපත් වූ හර්ෂණ සම්පත් රණසිංහ පුතාට පුණ්‍යානුමෝදනාවන් එක් කිරීමටත් ඒ වගේම පරලොව සැපත් වූ ඕමිස් රණසිංහ පියාණන්ට සීයාට ලිසිනෝනා ධර්මසේන මෑණියන්ට සහ ආච්චීට කවලගේ කරුණාසේන පෙරේරා පියාණන්ට හා සීයාට වීරක්කොඩිගේ කරුණාවති අල්විස් මෑණියන්ට ආච්චිට අනුර රණසිංහ සහෝදරයාට බාප්පාට ආනන්ද පෙරේරා මාමාට සමන් කුමාරසිංහ පියාණන් යන අයට පුණ්‍යානුමෝදනාවන් එක් කිරීමටත් ඒ වගේම 2022 මැයි මාස යුගදිවයට පැමිණි බුද්ධික රණසිංහ හා සිතාරා කුමාරසිංහ යුවලට දිගාසිරි ප්‍රාර්ථනාවන් එක් කිරීමටත් සුජීවත්ව සිටින පවුලේ සියලුම දෙනාට සහ සහභාගී වූ සියලුම දෙනාටත් නිදුක් නිරෝගී භාවයේ ප්‍රාර්ථනාවන් එක් කිරීමටත් ඒ වගේම ටීවී දිදුල බෞද්ධ රූපවාහිනී නාලිකාවේ කරු සභාපති අවසරයි අතිපූජනීය මාලිකාවිල අස්සජී පින්වත් නායක ස්වාමීන් වහන්සේටත් ගෞරවනීය දේශකයන්න් වහන්සේටත් දිදුල සමස්ත කාර්ය මණ්ඩලයටත් සෙත් ආශිර්වාද ප්‍රාර්ථනාවන් එක් කිරීමටත් ඒ වගේම ලංකාවාසී ලෝකවාසී සියලුම දෙනාටත් සෙත් ආශිර්වාද ප්‍රාර්ථනාවන් එක් කිරීමත් මේ උතුම් සදහම් දේශනාවේ ප්‍රධාන අරමුණු වශයෙන් සදහැවතුන් අද දවසේදී සටහන් තබාගෙන තිබෙනවා. එසේනම් සුපින්වතුනි මෙතෙන් සිට මේ උතුම් සද්ධර්ම දේශනා මෙහෙවන හැටියට අතිගෞරවනීය පින්වත් දේශකයන්න් වහන්සේට පාද නමස්කාර පූරකව ආරාධනා කරමින් ධර්ම ශ්‍රවණයට ප්‍රථම පන්සිල් සමාදන් වීම සඳහා අප තෙවරක් නමස්කාර පාඨය එක්ව ඒ කණින් යුතුව සජ්ජායනා කරමු. අවසරයි ස්වාමින් වහන්සේ. සාදු සාදු සාදු. නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි තතියං පි බුද්ධං සරණං ගච්ඡාමි
තතියංපි ධම්මං සරණං ගච්ඡාමි තතියංපි සංඝං සරණං ගච්ඡාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ගරුතර මහා සංඝරත්නයේ නවසරයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි, දිදුල රූපවාහිනිය ඔස්සේ ලංකා වාසී සදහැවතුන්ට පමණක් නෙවෙයි, සමස්ත ලෝකවාසී සදහැවතුන්ටම බුදු බණ පදයක් ශ්‍රවණය කළ හැකිවන පරිදි අද මේ ධර්ම දේශනාවෙහි පුණ්‍යවන්ත දායකත්වයෙන් කටයුතු කරන්නේ කළුපහන පෝරුව දණ්ඩ පදිංචි මිලානි මනෝහාරි පෙරේරා මහත්මිය, සුනීතා රණසිංහ මහත්මිය, බුද්ධික රණසිංහ මහත්මයා, සිතාරා කුමාරසිංහ මහත්මිය කියන පින්වත් පිරිස එකතු වෙලා තමයි අද මේ උත්තුංග පින්කමෙහි දායකත්වයෙන් කටයුතු කරන්නේ. පින්නතුන්ගේ බලාපොරොත්තුව තමයි මීට වසර 13කට පෙර පරලෝසපත් වූ ජයවීර රණසිංහ මහත්මයා, ස්වාමි පුරුෂයා, පියතුමා දරුවන්ගේ එතුමාට පින් දෙන්න. මීට මාස 10කට පෙර අවුරුදු 25ක් ආයු වළඳා හදිසියේ රෝගාතුර වූ පරලෝසපත් වූ හර්ෂණ සම්පත් රණසිංහ පුතාට අවුරුදු 25ක් ආයුෂ භුක්ති විඳලා තමයි ඒ දරුවා මිය ගිහිල්ලා තියෙන්නේ. සහෝදරයා. ඉතින් පුතාට පින් දෙන්නත් අම්මා මේ වෙලාවේ මේ පින්කම සිද්ධ කරනවා. බලන්න ලෝකෙ සිද්ධ වෙන දේ අචින්තිතම්පි භවති චින්තිතම්පි විනාශති. නොසිතූ දේවල් වෙන්නේ, සිතූ දේවල් වෙන්නේ අපිට.
අම්මල තාත්තල බලාගෙන අම්මල තාත්තල මිය ගිය දවසට දරුවෝ පින්දෙයි කියලා. නමුත් ඒක අනිත් පැත්ත. මෙලොවට බිහි කළ අම්මටම සිද්ධ වුණා තමන්ගේ පුතාට පුණ්‍ය අනුමෝදනාවක් කරන්න. මේක තමයි ලෝකයේ ස්වභාවය පින්වතුනි. ඉතින් පුතාට භවගාමී ජීවිතයට උදව්වක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම පරලෝකසපත් වූ ඕමිස් රණසිංහ පියතුමා සීයා ලිසී නෝනා ධර්මසේන මෑණියන් නැත්නම් ආච්චි අම්මා කහවලගේ කරුණාසේන පෙරේරා ඒ තාත්තා කෙනෙක් නේ පියතුමා සීයා වීරක්කොඩිගේ කරුණාවතී අල්විස් ඒත් අම්මා දෙපාර්ශවයේ අම්මල තාත්තලානේ මව එහෙම නැත්නම් ආච්චි අම්මා අනුර රණසිංහ සහෝදරයා ඒ වගේම නැත්තම් බාප්පනේ ආනන්ද පෙරේරා මාමා සමන් කුමාරසිංහ පියා මේ සියලු දෙනා සිහිපත් කරලා පුණ්‍ය ආනුමෝදනාවක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම 2022 මැයි මාස මේ අවුරුද්දේ මැයි මාසයේ යුගදිවියට පැමිණි බුද්ධික රණසිංහ පුතා කවුද? ඔව්. ඉතින් සිතාරා කුමාරසිංහ මේ බිරිඳනේ. එතකොට දැන් විවාහ වුණානේ. ඔව්. මේ මාසේ විවාහ වුණා. ඉතින් ඔබ දෙපළට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා අම්මයි පවුලේ කවුරුත් එක්ක එකතු වෙලා අපිත් ආශිර්වාද කරනවා තුනුරුවන්ගේ සරණින් දලදා හාමුදුරුවන්ගේ පිහිටෙන් ජයශ්‍රී මහ බෝසමිඳුන්ගේ ආශිර්වාදය ලැබිලා මේ ආරම්භ කළ යුග දිවිය ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වේවා කියලා. ඉතින් මේ ධර්මදේශනාවෙනුත් බලාපොරොත්තු වෙනවා ඒ ආශිර්වාදේ කරන්න. ඒ වගේම සුජීවත සිටින පවුලේ සියලු දෙනාටත් සහභාගී වූ සියලු දෙනාටත් නිදුක් නිරෝගී භව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන ගමන් දිදුල මාධ්‍ය ජාලයේ නිර්මාතෘ අපේ මාලිගාවිල අස්සජි නායක ස්වාමීන් වහන්සේට දේශකයාණන් වහන්සේට දිදුල කාර්ය මණ්ඩලයට ධර්ම ශ්‍රවණය කරන සියලු දෙනාට ලක්වැසි ලෝවැසි සියලු දෙනාට චිර ජීවනයේ ප්‍රාර්ථනා කරනවා. මේ සියලු අරමුණු මුල් කරගෙන තමයි අද මේ උත්තුංග පින්කම සිද්ධ කරන්නේ. අපි ඒ නිසා පින්නතුනි ධර්ම දේශනාව අවසානයේදී මියගිය අය සිහිපත් කරලා පුණ්‍යානුමෝදනාව කරමු. එතෙක් බුදු බණ පදයකට අවධානය යොමු කරමු. පින්වතුනි අපි උපදිනකොටම අපි හිතුවට අපි මෙච්චර කල් ජීවත් වෙනවා කියලා අපි උපදිනකොටම අපේ මරණය තීරණය වෙලා ඉවරයි. අපි දන්නේ නැහැ. බුදුහාමුදුරෝ දේශනා කරනවා ජීවිතං ව්‍යාධි කාලෝච අපි ගැන කියන්න බැරි කරුණු පහක්. ස්ථිරසාරව කියන්න බැරි කරුණු පහක්. එයින් එකක් තමයි පළවෙනිම කරුණ කෙනෙකුගේ ආයු කාලය කොච්චරද කියලා කාටවත් කලින් කියන්න බෑ. ඒක තමයි ඇත්ත. ඒ නිසා සමහර වෙලාවට මව් කුසේදී දරුවෝ නැති වෙනවා. එතකොට අම්මා දන්නෙත් නැහැ. පිළිසිඳගෙන ඒ නිමේෂයේම දරුවෝ නැති වෙනවා. මාසයක් දෙකක් ඉඳලා දරුවෝ නැති වෙනවා. මව් කුසේම. මෙලොවට බිහි වෙලා මාසෙන් දෙකෙන් අවුරුද්දෙන් දෙකෙන් දරුවෝ බිහි. ළමා කාලේ මැරෙනවා. තරුණ කාලේ මේ පුතා වගේ
භද්‍ර යෞවන වයසේ පසු වෙච්ච දරුවෙක්. අවුරුදු 25ක යන. ඒ කාලේ මේ යනවා. ඒ වගේම වැඩි හිටියෝ වෙලත් මැරෙනවා. එහෙම නොවුනොත් ජරම්පි පත්වා මරණං. ජරාවටපත් වෙලා, ජරාවට කියන්නේ වයසටම ගිහිල්ලා හරි මැරෙනවා. මේක මටත් එකයි ඔබටත් එකයි. ගිහි වේවා, පැවිදි වේවා, ස්ත්‍රී වේවා, පුරුෂ වේවා, අපි කාටත් ඔච්චරයි. මේක තමයි ලෝකේ යථාර්ථය. ඒ නිසා අපි හිතන විදියටම, අපිට ඕන විදියටම ලෝකේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ නැහැ. මේකයි ස්වභාවය වෙන්නේ. ඒ නිසා අපි මේ භවයේ මේ ඉපදුනාට පස්සේ කුරා කුහුඹිකටවත් වරදක් නොකරන කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි පින්නතුනි අපි දන්නේ නැහැ පෙර භවයන්නේ අපි මොන මොන දේවල් කරාද කියලා. බලන්න බුදුහාමුදුරන්ටත් කර්ම විපාක දුන්නා. බුදුහාමුදුරන්ට වාත රෝගයක් හැදුනා. බුදුහාමුදුරන්ට බඩේ අමාරුවක් හැදුනා. හිස කැක්කුමක් හැදුනා. තුනටි අමාරුවක් හැදුනා. මේ කර්ම රෝග. ඒ නිසා කර්මය අප කරලා තියෙනවා. ඒ කර්මයට ප්‍රතිවිපාකයක් අපට එනවා. මේක තමයි ස්වභාවය. දැන් බලන්න අපි නිතරම දන්න චරිතයක් නේ සීවලී මහරහතන් වහන්සේගේ චරිතය. සීවලී මහරහතන් වහන්සේ සංසාරේ අනන්ත දන් දුන්නා. ඒ නිසා උන්වහන්සේ අවසන් භවයේ පැවිදි වුණා, රහත් වුණා. උන්වහන්සේට කවදාවත් දානි වර්ධින්නේ නැහැ. ලාභී නතර අග්‍රස්ථානය. බලන්න. ගහක් ගලක් උඩ මහ මොහොතේ හිටියත් දානි ලැබෙනවා. බලන්න පින්නත. අන්න බලන්න හොඳ කර්මවල ප්‍රතිවිපාක. ලෝසක මහ රහතන් වහන්සේගේ චරිතය ගන්න. රහතන් වහන්සේ කෙනෙක් රහත් වෙලා හැබැයි පිණ්ඩපාතේ යනවා කවදාවත් දානි හම්බෙන්නේ නැහැ. හැබැයි රහතන් වහන්සේ කෙනෙක්. අන්න බලන්න වෙනස. කර්මයේ වෙනස. එතකොට ලෝසක මහ රහතන් වහන්සේ අර සංසාරේ දන් දීම කළා නැහැ. රහත් වෙන්න භාග්‍ය තිබුණා. ඒ වුණාට දානි ලැබෙන්නේ නැහැ. හැමදාම ගියාම හිස් පාත්‍රයෙන් පන්සලට එන්නේ. දානි බෙදන්න එන අයට පේන්නේ පාත්‍රය පිරීලා වගේ. ඒ නිසා කවුරුවත් බෙදන්නේ නැහැ. පන්සලට ආවට පස්සේ අනිත් හාමුදුරුවන්ට ලැබිච්ච දානෙන් තමයි මේ මහරහතන් වහන්සේට දන් දෙන්නේ. බලන්න පින්නතුනි වෙනස. දන් දීම හා දන් නොදීම අතර වෙනස. ඔබ අහලා තියෙනවා දාරුචීරිය කියලා රහතන් වහන්සේ කෙනෙක්. දාරුචීරිය කියලා කියන්නේ ඉන්දියාවේ බුද්ධ කාලයේ වෙළඳ කණ්ඩායමක් නැවකින් මූදු ගියා. තවත් දිවයිනකට යන්න. යද්දී කුණාටුවකට අහු වුණා නැව. නැව මූදුපත් වුණා. මේ දාරුචීරිය කියන්නේ පස්සේ හැදුණු නම. මේ පුද්ගලයා මොකද කළේ? අර නැවෙන් කැඩිච්ච ලී කොටේ කෙල්ලුණා. හුළඟ සැරයි ගහගෙන වෙලාවට ගොඩබිම පැත්තට ආවා. ඇඳි වතත් නැහැ. ඒ ගොඩබිමට ආවට පස්සේ හරි වෙහෙසයි. නැගිටින්න පණ නැහැ. ඇඳුනුත් නැහැ. වෙරළයිනේ මහාන්සි වෙලා හිටියා. ටිකක් වෙහෙස ගියාට පස්සේ දැන් ලුණු වතුර පෙවිලා හරි අමාරුයි. දන ගාගෙන බඩ ගාගෙන වගේ ගොඩට ඇදිලා ආවා. ටික දුරක් යනකොට කැලයක් හම්බ වුණා. කැලේට ගියා. ගිහිල්ලා බැලුවා ගස්වල ගෙඩි තියනවද කියලා. දන්න ගෙඩි ಜಾති ආහාරයට ගත්තා. වෙන කන්න දෙයක් නැහැ. ගමට යන්න විදියකුත් නැහැ. කැලේට වෙලා ඉන්නවා.
ගලක එකතු වෙච්ච වතුර ටිකක් වතුර පානය කළා. දැන් ඇඳ ගන්න ඇඳුමක් නැහැ. කොලාතු ටිකක් ඇඳගත්තා හරියන්නේ නැහැ. දවස් 2කින් 3කින් හැලෙනවා කොළ ටික. ඒ නිසා මොකද කරේ? ලොකු ගස්වල අර පිට පොත්ත ගලවල ගන්න පුළුවන් ගස් තියෙනවා. වේලිච්ච. අන්නේ දරපතුරු ටිකක් එකතු කරගත්තා. එකතු කරගෙන වැලක් කඩලා වැලෙන් කෑල්ලෙන් කෑල්ල ගැට ගහලා ඒක ඉනේ බැඳගත්තා. ඒක තමයි ඇඳුම. විලිවසා ගැනීම සඳහා. මේ නිසා ඔහුට නමක් තිබ්බා දාරුචීරිය. දර වලින් ඇඳගත්ත ඇඳුම කියන එකයි මේ කියන්නේ. ඊට පස්සේ මෙයා දැන් කැලේට වෙලා ඉන්න ඕක තමයි කෑම. වෙන මොකුත් නැහැ. ගස්වල තියෙන කොළ, දලු, ගෙඩි කාලා ජීවත් වෙනවා. ඔහොම කාලයක් යනකොට මාසයක් කමාරක් යද්දී මිනිත්තු වෙනෝනේ කැලේට දර කඩන්නේ. පළවැල එකතු කරන්නේ. ගවයින් දක්කගෙන එන තනකොළ කවන්නේ. මිනිස්සු දැක්ක මිනිස්සෙක් ගලක් උඩ වාඩි වෙලා ඉන්නවා. කෙස් වැවිලා. රැවුල වැවිලා. කපන්න විදියක් නැහැ. දර වලින් ඇඳුමක් තියෙන. මේ මිනිස්සයා වාඩි වෙලා භාවනා කරනවා වගේ ඉන්නවා. මොකක්වත් දන්න කෙනෙක් නෙමෙයි. මිනිස්සු හිතුවා මේ මිනිස්සේ නම් හොඳ සිල්වතෙක් වෙන්නේ නැති රහතන් වහන්සේ කෙනෙක්ද දන්නේ නැහැ. ඒ නිසා මොකද කරේ? ගෙදරින් කැම ටිකක් අරගෙන ඇවිල්ලා ඈතින් තියලා බලාගෙන හිටිය හැංගිලා. දාරුචීරිය මොකද කරේ? ආව කැම ටික ගත්තා, දාගත්තා. තමන්ගේ මේ හදාගත්තු කොළ ටිකකට දාගෙන අරගෙන ගිහිල්ලා කෑම වාජන ටික එතන තිබ්බා. අර මිනිස්සු වාජන ටිකත් අරන් ගියා. ටික දවසක් කොහොම කරනකොට මිනිස්සුන්ට දැන් මෙයා ගැන විශ්වාසයක් ආවා. බයක් නැහැ. ඊට පස්සේ ළඟටම ඇවිල්ලා කෑම දෙන්න දානි දෙන්න පටන් ගත්තා. හිතුවා මේ රහතන් වහන්සේ කෙනෙක් කියලා වැඳලත් යන්න පටන් ගත්තා. ඇයි රැවුලත් වවල කොණ්ඩෙත් වවලනේ. මේක නිසා. දැන් මෙයා ඇත්තටම රහතන් වහන්සේ කෙනෙක් විදියට රංගපෑමකුත් කරනවා. මොකද මිනිස්සු හිතනවා මේ රහත් වෙලයි කියලා. මෙයාත් හිතනවා මිනිස්සු මෙච්චර හිතන්නේ එහෙනම් මං රහත් වෙන්නේ නැති. එළේ එහාම හිතලා එයා රහතන් වහන්සේ කෙනෙක් විදියට දැන් ඔන්න රංගපාන. ඔහොම මාස කීපයක් ඉන්නකොට ඒ පැත්තේ ප්‍රසිද්ධයි. මෙයාගේ පරණ යාළුවෙක් හොඳට පින් කරලා දේවත්වයක් ලබාගෙන තිබුණා. මේ දෙවියෝ දැක්කා තමන්ගේ පෙර යාළුවා. යාළුවා දැකලා ආව මෙතෙන්ට මිනිස් වේශයක් අරගෙන ඇවිල්ලා කිව්වා මේ ඔබ මේ බොරු කරන්න එපා. ඔබ රහත් කෙනෙක් නෙවෙයි. ඔබ නිකම් පුහුදුන් මිනිස්සෙක්. මිනිස්සු රවට්ටන්න එපා. අන රහතන් වහන්සේ ඉන්නවා සවැත් නුවර ජේතවනාරාමේ. ගිහින් මුණ ගැහියන් කියලා කිව්වා. දැන් එතන ඉඳලා ජේතවනාරාමෙට සෑහෙන දුරක්. මේ දවසකින් දෙකකින් සුමානකින් අමාරකින් යන්න බෑ. සතපුන් දහස් ගණක් ඈත. මෙයා කිව්වා මම ඔයාට උදව් කරන්නම්. මම දේවත්වයක් ලබාගෙන ඉන්න කෙනෙක් මේ මිනිස් වේශයක් අරගෙන ආවට. උඹේ යාළුවෙක් මං. පෙර සංසාරේ. මං උදව් කරන්නම්. මග කියන්නම්. අන්න එහෙ යන්න කියලා. මෙයාට ශක්තිය දුන්නා. මේ අර දුර ගමන ළඟ කළා. ඒ නිසා එක දවසෙන්ම අනේ කොච්චර දෙයක්ද කියලා මට රහතන් වහන්සේ බුදුහාමුදුරුවෝ මුණ ගැහෙන්න තියෙනවා නම් කියලා බුදුහාමුදුරුවෝ මුණ ගැහෙන්න ගියා. මග පෙන්නපු දෙවියා ජේතවනාරාමයට මග පෙන්නලා ඔහු අතුරුදහන් වුණා. මේ පුද්ගලයා ගියා ජේතවනාරාමයට හාමුදුරුවෝ මුණ ගැහුණා. හාමුදුරුවරුන්ගෙන් ඇහුවා බුදුහාමුදුරුවෝ කෝ කියලා. බුදුහාමුදුරුවෝ මේ වෙලාවේ පන්සලේ නැහැ. උන්වහන්සේ පිණ්ඩපාතේ වැඩලා. කොහේද පිණ්ඩපාතේ වැඩලා තියෙන්නේ? ඇතුළු නුවරට. ඒ නිසා පාර අහගත්ත දුවගෙන ගියා. ගියාම බුදුහාමුදුරුවෝ මුණ ගැහුණා. බුදුහාමුදුරුවෝ ඉස්සරහා කකුල් දෙක අල්ලලා වැඳ වැටලා කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මට බණ පදයක් කියන්න. මම මෙච්චර දුර ඉඳලා ආවේ. මම මෙච්චර කලක් වැරදි අවබෝධෙ හිටිය කෙනෙක්. ඒ නිසා මට බණ පදයක් කියලා දෙන්න.
බුදුහාමුදුරුවෝ කියනවා දැන් බණ කියන වෙලාව නෙවෙයිනේ. දැන් මේ පින්ඩපාත යන වෙලාව. දැන් බණ කියන වෙලාව නෙමෙයි. අනේ ස්වාමීනි එහෙම කියන්න එපා. මට බණපදයක් කියන්න. මෙහෙම කිව්වහම බුදුරජාණන් වහන්සේ කෙටියෙන්, ඊටාම කෙටියෙන් බණපදයක් කිව්වා. මොකද්ද කිව්වේ? ඔබ යම් රූපයක් දැක්කොත් ඒ රූපය දැක්කා විතරයි කියලා හිතන්න. ඒ කියන්නේ රූපය අල්ලගෙන ඇලීමක් ඇති කරගන්නත් එපා, තණ්හාවෙන්, ආශාවෙන් ගැටීමක් ඇති කරගන්නත් එපා. ඒකට නිමිති ගන්න එපා. ඒ නිසා කව දැක්කොත් දැක්කා විතරයි කියලා හිතන්න. එතනින් එහාට හිතන්න එපා. ශබ්දයක් ඇහුනොත් ඇහුණා විතරයි කියලා හිතන්න. එතනින් එහාට හිතන්න එපා. කෙටිම බණපදයක්. දැන් මෙයාට පිපාසයක් නේ තියෙන්නේ සත්‍ය හොයන. ඒ නිසා අරක හිතුවා. ඒක භාවනා කමටහනක් වුණා. ඒ නිමේෂේම ඒක හිතලා රහත් භාවයටපත් වුණා. අන්න බලන්න මිනිස්සෙගේ අර වෙලාව එන හැටි. දැන් බලන්න මොකක්ද උනේ කියලා ඊළඟට. බුදුරජාණන් වහන්සේ මේ දාරුචීරියට කිව්ව දාරුචීරිය දැන් ඔබ රහත්. දැන් රහතන් වහන්සේ. දැන් ගිහිල්ලා සිවුරු හොයාගෙන ඉන්න කිව්ව මහාන කරන්න. දැන් සාමාන්‍යයෙන් ශාසනයේ තියෙනවා පින්නතුනි බුදුහාමුදුරන්ට විතරක් දිය හැකි භික්ෂුත්වයක්. ඒකට කියනවා ඒහි භික්ෂු පැවිදි උපසම්පදාව කියලා. මොකද්ද මේ ඒහි භික්ෂු පැවිදි උපසම්පදාව කියන්නේ? බුදුහාමුදුරුවෝ පැවිද්දට එයාට සුදුසුකම් නම් පින සම්පූර්ණ වෙලා නම් දකුණු ශ්‍රී හස්තය දිගු කළේ පුද්ගලයාට දිහාට දකුණු ශ්‍රී හස්තය දිගු කළා කියනවා මහාන මෙහි. දැන් ගිහි කෙනාට මේ කියන්නේ මහාන මෙහියෙන් බඹසරෙහි හැසිරෙන්න දුක් කෙලවර කරා. මහාන මෙහියෙන් ගිහි කෙනාට කතා කරනවා. බඹසර කියලා කියන්නේ බ්‍රහ්මචර්යාව, උසස් හැසිරීම කියන එකයි. බ්‍රහ්මචර්යාවේ හැසිරෙන්න දුක් කෙලවර කරන්න. ඒහි බික්කුචර බ්‍රහ්මචරියං සම්මා දුක්ඛස්ස අන්ත කිරියාය. දුක් කෙලවර කරන්නේ කියලා කියනවා. අර පුද්ගලයා ගිහිවේ සම්පූර්ණ ඉවලෙම අතුරුදහන් වෙලා සිවුරු ඉබේ පෙරවිලා හිසකේ ශ්‍රවුල් ඉබේ ගෑවිලා බුදුහාමුදුරුවෝ ඉස්සරහා භික්ෂුවක් සේපෙනේ සිටිනවා. අන්න ඒකට කියනවා ඒහි භික්ෂු පැවිදි උපසම්පදාව. හැබැයි දාරුචීරියට ඒහි භික්ෂු පැවිදි උපසම්පදාව දුන්නේ නැහැ. ඇයි දුන්නේ? එහෙම දෙන්න නම් සංසාරයකට අවශ්‍ය කරන කුසල කර්ම කරලා තියෙන්න ඕන. රහත් වීම එකක්. ඒකට අවශ්‍ය කරන කුසලයේ කරලා තියෙනවා. නැත්නම් ඒහි භික්ෂු පැවිදි උපසම්පදාව ලැබෙන්නේ නැහැ. ඒ නිසා සංසාරයේ කුසල කර්ම කරන ගමන් අපි ඒකට වස්ත්‍ර පූජාවක් සිද්ධ කරලා තියෙනවා. ඒක නිසානේ අටපිරිකර පූජා කරන්න කියන්නේ. අන්නේ වස්ත්‍ර පූජාව මේ කරන්න කියන්නේ. ඒ නිසා කිව්ව සිවුරු හොයාගෙන ඉන්න කියලා. ඔන්න බලන්න රහතන් වහන්සේට කර්ම විපාක දෙන හැටි. රහතන් වහන්සේ මේ ගිහි කෙනෙක් රහත් වෙලා දැන් ගියා සිවුරු හොයාගෙන. යනකොට එදාම පැටියෙක් ලැබිච්ච වැස්සියෙක් හිටියා යන පාරයිනේ. දැන් පැටියට ආදරේ. මෙතනින් යනකොට වැස්සි හිතුවා මේ පැටියට හානියක් කරන්නේ මේ මිනිස්සේ එන්නේ කියලා. ඒ නිසා වැස්සි දුවගෙන ඇවිල්ලා රහතන් වහන්සේට ඇන්නා. එතන පිරිනොම් පෑවා. රහත් වෙලා අන්න බලන්න කර්මය විපාක දෙන හැටි. රහත් වෙලා. පස්සේ බුදුහාමුදුරුවෝ දැනගත්තා උන්වහන්සේ පිරිනොම් පාලපා. පන්සලට ගියා. ගිහිල්ලා හාමුදුරුවෝ කීප දෙනෙකුට කතා කළා. කතා කරලා කිව්වා අහවල් තැන මෘත ශරීරයක් ඇති. එය 4 දෙනෙක් ගිහිල්ලා මේ ගේන්න පුළුවන් එකක් අරගෙන ගිහිල්ලා ලෑල්ලක් වගේ එකක් උස්සගෙන ඇවිල්ලා ආදාහනය කරන්න කියලා. හාමුදුරුවෝ ගියා 4 දෙනෙක්.
ගිහින් බලනකොට ගිහි කෙනෙක් නෙමෙයි ඉන්නේ. හාමුදුරුවෝ දන්නේ දැන් රහතන් වහන්සේ කියලා. ආයි ආවා. ඇවිල්ලා බුදුහාමුදුරන්ට කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ. මේ ගිහි කෙනෙක් නේ ඉන්නේ. ගිහියෝ උස්සන්න පුළුවන් ද අපිට භික්ෂුන් වහන්සේලාට? ගිහියොන්ගේ මේ මිනි. බුදුහාමුදුරුවෝ ඒ වෙලාවේ කිව්වා ඔව් ගිහි තමයි. හැබැයි මීට මොහොතකට කලින් රහත් වුණා. ඒ නිසා රහතන් වහන්සේ කෙනෙක් ඉන්නේ. හාමුදුරුවෝ වහාම නැවත ගිහිල්ලා අර මෘත ශරීරය දේහය අරගෙන වෙලා ආදාහනය කළා. රහතන් වහන්සේ කෙනෙක්. ඔන්න බලන්න පින්නතුනි රහත් තුනක් කර්මයක් තියෙනවා නම් විපාක දෙනවා. මම මේ කියන්න ගියේ මේ පුතාත් මෙලොව අබමල් රේණුවක වරදක් කරන්නේ නැති කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි සංසාරේ අපි දන්නේ මමත් ඔබත් මොන කර්ම කළාද කියලා. ඒකයි ස්වභාවය. දැන් බලන්න මුගලන් මහරහතන් වහන්සේ කියන්නේ සරියුත් මුගලන් දෙනම ඔබ දන්නවා. සරියුත් මහරහතන් වහන්සේත් මුගලන් මහරහතන් වහන්සේ. උපතිස්ස කෝලිත දෙදෙනානේ මේ මහණ උනේ. සත්‍ය අවබෝධය ලැබලා. දැන් මේ මහණ වෙච්ච උපතිස්ස කෝලිත දෙන්නා තමයි සරියුත් මුගලන් මහරහතන් වහන්සේලා. මේකයි. දැන් නිකං රහතන් වහන්සේ කෙනෙකුගේ මහරහතන් වහන්සේ කෙනෙකුගේ වෙනසක් තියෙනවා. නිකම්ම රහතන් වහන්සේ වෙනයි මහරහතන් වහන්සේ වෙනයි. මහරහතන් වහන්සේගේ ස්වභාවය තමයි උන්වහන්සේ රහත් වෙලා තියෙන්නේ සිව් පිලි සිඹියාපත් කියන ආකාරයට. මොකද්ද සිව් පිලි සිඹියාපත් කියන්නේ? කරුණු හතරක් තියෙනවා. අර්ථ, ධර්ම, නිරුක්ති, ප්‍රතිභාන කියලා හතරක්. ඒතර අංග සම්පූර්ණයි. අර්ථ, ධර්ම, නිරුක්ති, ප්‍රතිභාන. මේ හතරෙන් සමන්විතව රහත් වෙන උතුමන් මහරහතන් වහන්සේ. කවුරුත් සිව් පිලි සිඹියාපත් රහතන් වහන්සේලා වෙන්නේ නැහැ. ඒ නිසා මහරහතන් වහන්සේ කෙනෙක් වෙනයි රහතන් වහන්සේ කෙනෙක් වෙනයි. හැබැයි දෙදෙනාම කෙලෙස් නැසලා ඉපදෙන්නේ නැහැ. දැන් මේ දෙනමම මහරහතන් වහන්සේලා. කවුද? සරියුත් මහරහතන් වහන්සේ, මුගලන් මහරහතන්. ශාසනය සලකන්නේ අම්මයි තාත්තයි හැටියට. භික්ෂූන්ට අම්මා කෙනෙක් තමයි සරියුත් හාමුදුරුවෝ. භික්ෂූන්ට තාත්තා තමයි මුගලන් හාමුදුරුවෝ. සරියුත් හාමුදුරුවන්ගේ දක්ෂතා නිසාම සරියුත් හාමුදුරුවන්ට විශේෂ ගෞරව තනතුරක් දුන්නා. ඒ ප්‍රඥාවන්තයින් අතර අග්‍රස්ථානයේ. මුගලන් හාමුදුරුවෝ 이르දිමතුන් අතර අග්‍රස්ථානයේ. සරියුත් හාමුදුරුවන්ට තවත් තනතුරක් දුන්නා. ඒ තමයි ධර්මසේනාපති. ධම්සේනවි. ධර්මයේ දේශනා කරන්න ඉච්ඡර දක්ෂයි. බුදුහාමුදුරුවෝ දේශනා කළ ධර්ම දේශනාවක ඉතුරු කොටස දේශනා කරන්න කියලා කතා කරන්නේ සරියුත් මහරහතන් වහන්සේට. වෙන කාටවත් ඒක කරන්න බෑ. ඇයි? බුදුහාමුදුරුවෝ කරපු දේශනාවක ඉතුරු කොටස දේශනා කරන්න බුදුහාමුදුරුවෝම ඊළඟට කියන ටික දැනගෙන ඉන්න එපායි. ලේසි පහසු කාර්යයක් නෙවෙයි. නමුත් සරියුත් හාමුදුරුවන්ට ඒක කරන්න පුළුවන්. සරියුත් හාමුදුරුවන්ට කතා කළා කිව්වා මෙතන ඉඳලා බණ කියාගෙන යන්න කියලා. සරියුත් හාමුදුරුවෝ ගමකට ගිහිල්ලා ධර්ම දේශනා කරනවා නම් බුදුහාමුදුරුවෝ කියනවා මම මේ පැත්තවත් පළාතවත් බලලා හැරිලා බලන්න ඕනේ නැහැ. එයි සරියුත් හාමුදුරුවෝ ගියොත් ආයි කතා කරන්න දෙයක් නැහැ මේ පැත්තට. මුගලන් මහරහතන් වහන්සේ 이르දිමතුන් අතර අග්‍රස්ථාන. මුගලන් හාමුදුරුවන්ට පුළුවන් 이르දියෙන් දිව්‍ය ලෝකෙට යන්න. 이르දියෙන් പ്രേත ලෝකෙට යන්න. ගිල പ്രേත ලෝකෙට ගිහිල්ලා പ്രേතයෝ කොටස් හතරක් ඉන්න ඕනේ ප්‍රධාන වශයෙන්. වන්තාසික, කුප්පිපාසික, නිජ්ජාමතන්නික, පරදත්තෝපජීවි. කොටස් හතරක් ඉන්න. එතකොට මේ പ്രേත ලෝකෙට ගිහිල්ලා പ്രേතයොත් එක්ක කතා කරනවා මුගලන් හාමුදුරුවෝ. කතා කරලා අහනවා ඔයා പ്രേතෙක් උනේ ඇයි? මෙන්න කරපු පාපය. ඒ පව්කම් ගැන දැනගන්න. එතන නවතින්න නැතුව දිව්‍ය ලෝකෙට යනවා. දිව්‍ය ලෝක 6ක් තියෙනෝනේ.
චාතුරු මහරජකේ තාවතින්සේ යාමය තුසිතය නිම්මාන රතිය පරිනිම්මිත වසවර්ති. දිව්‍ය ලෝක 6යි. දිව්‍ය ලෝකවලටත් යනවා. ගිහිලා දෙවියන්ගෙන් අහනවා මේ දිව්‍ය ලෝකෙට එන්න මොකද්ද කරපු පින? මෙන්න මේ පින්කම තමයි මං කළේ. මෙන්න මේ පින්කම තමයි මං කළේ කියන. මේ තැන් දෙකේම තොරතුරු දැනගෙන මනුෂ්‍ය ලෝකයට එන මුගලන් මහරහතන් වහන්සේ මිනිස්සුන්ට කියලා දෙනවා මෙන්න පව් කළොත් ඔයා මෙන්න මේ ලෝකෙට යන්නේ, පින් කළොත් මේ ලෝකෙට යන්නේ. පව් කරපු අය මෙන්න මට විස්තර කියනවා, පින් කරපු අය මේ විස්තර කියනවා. මම මේ තැන් දෙකටම ගිහිල්ලා සත්‍ය තොරතුරු ඔබට කියන්නේ කියලා කිව්වහම මිනිස්සු ලක්ෂ සංඛ්‍යාත මිනිස්සු එකතු වෙන්න පටන් ගත්ත මුගලන් මහරහතන් වහන්සේ වටා. ඉන්දියාව කියන්නේ ආගම් වලින් අනුන රටක්. තියෙනෝනේ තාපස නිගණ්ඨ ජටිල ආජීවක පරිබ්‍රාජක අචේලක සචේලක ඔය වගේ විවිධ ආගමික කණ්ඩායම්. අර අන්‍ය තීර්ථකයන්ට ඉවසන්න බැරි වුණා මේක. ඔවුන් මොකද කළේ? අපේ ශ්‍රාවකයොත් මේ ස්වාමීන් වහන්සේ ඒ පැත්තට ඇදලා ගන්නවා. අපිට යන එන මන් නැති වෙනවා තව ටික කාලයක් යනකොට. ඒ නිසා මෙයා ඉන්න දෙන්න හොඳ නැහැ. ඒ නිසා මෙයාව ඝාතනය කරන්න ඕන. ඒ නිසා මැර කල්ලියක්කට අල්ලස් දීලා ජරාව දීලා අද වගේ තමයි නේද? ඒක තමයි මේ ඇවිල්ලා තියෙන්නේ නේ. කිව්වා මුගලන් හාමුදුරුවෝ අහවල් තැන ඉන්නවා ගිහිල්ලා මරලා දාන්න. ගියා මුගලන් හාමුදුරුවෝ හොයාගෙන. ගිහිල්ලා උන්වහන්සේ කුටිය ඇතුලේ භාවනා කර කර ඉන්නවා. වටකලා කුටිය. මුගලන් හාමුදුරුවෝ දැක්කා මැරකල්ලියක් ඇවිල්ලා කුටිය වට කරනවා. එළියට බැස්සොත් අනිවාර්යෙන් මරනවා. ඒ නිසා මොකද කරන්නේ? මුගලන් මහරහතන් වහන්සේ 이르දි බලයෙන් වහලා තිබුණු දොරේ යතුරු සිදුරෙන් නික්මී ගියා. අර මැර කල්ලිය මොකද කරේ? ගියා යන්න. බලාගෙන ඉඳලා වැඩක් නැහැ නේ. ගියා. දොර ඇරලා බැලුවා කුටිය නැහැ. මේ මුගලන් හා. ඊට පස්සේ ඉඳත් දැන් මුගලන් හාමුදුරුවෝ කුටියේ ඉන්නවා භාවනා යෝගී. අර හොර කල්ලිය ආයව. ඇවිල්ලා කුටිය වට කළා. බලාගෙන ඉන්නෝ එළියට එනකන්. මුගලන් හාමුදුරුවෝ දැක්කා 이르දි බලයෙන් එදා වහලේ ඔලු කැට අතරින් ගියා. 이르දියෙන් වැඩම කළා වෙනින් තැනකට. තුන්වෙනි දවසේ එදත් බලාගෙන ඉඳලා ගියා. තුන්වෙනි දවසේ කුටියේ වැඩ ඉඳිද්දී ආයිතර මැර කල්ලි ආවා. මුගලන් හාමුදුරුවෝ කල්පනා කරනවා බැලුවා පළවෙනි දවසේ මම බේරුණා. දෙවෙනි දවසේ බේරුණා. මට අදත් බේරෙන්න පුළුවන්. ඇයි මගේ පසුපසම මේ එන්නේ? අතීතය ආවර්ජනය කළ බැලුවාම කර්මයක් තියෙනවා විපාක දෙන්න. අන්න බලන්න පින්නතුනි ස්වභාවය. මහරහතන් වහන්සේ කෙනෙක් කර්මයක් තියෙනවා විපාක දෙන්න. මොකද්ද? අතීත භවයක අම්මටයි තාත්තටයි පහර දීලා තියෙනවා. අම්මට තාත්තට පහර දුන්නාට පස්සේ අම්මා තාත්තා මිය ගිහිල්ලා තියෙන්නේ ඒකෙන්මයි. ඒ නිසා ඒක විපාක දීලා ඉතුරු කොටස තමයි මේ තියෙන්නේ. මේ භවයේ අවසන් භවය. මේ භවයේ විපාක නොදුන්නොත් විපාක දෙන්න වෙලාවක් නැහැ. අහෝසි වෙනවා සියල්ල. ඒ නිසා මොකද කළේ? විපාක දෙන්නම තියෙන නිසා උන්වහන්සේ එදා කුටියෙන් එළියට ආවා. විපාක දෙන්න කියලා. කුටියෙන් එළියට ආව මොකද කරේ? අර මැරයෝ ටික ඇවිල්ලා පහර දුන්නා. පොළු වලින් ගැහුවා. අතින් පයින් ගැහුවා. ඇට කුඩු වුණා. නැගිටින්න බැරුණා, එහෙම වැටුණා. හොරු හිතුවේ මැරුණයි කියලා. උන් ටික ගියා. මුගලන් මහරහතන් වහන්සේ කියන්නේ සතර ඉද්ධිපාද වඩපු තුමෙක්. ඉද්ධිපාද කියලා හතරක් තියෙනවා. ඡන්ද, චිත්ත,
විරිය, විමර්ශා. මේ 4 වඩපු කෙනෙක් කාටවත් මරන්න බෑ. ඕනනම් ආයුෂ දික් කරගන්නත් පුළුවන් අවසාන භවයේ. බුදුහාමුදුරුවෝ 4 ඉද්ධිපාද වඩපු තුමෙක්. මුගලන් හාමුදුරුවෝත් එහෙමයි. රාතන් වහන්සේලා ඉන්න ඉද්ධිපාද වඩපු අය. ඕනතරම් කාලයක් වැඩ ඉන්න පුළුවන් ආයුෂ. දැන් මුගලන් හාමුදුරුවෝ මොකද කළේ? අරගොල්ලෝ ගියාට පස්සේ අදිෂ්ඨාන කළා අර කැඩිච්ච ඉලයට සේරම යථා තත්ත්වයටපත් වෙන්න කියලා. ප්‍රකෘති තත්ත්වයටපත් උනා හිටි මුගලන් හාමුදුරුවෝ මුණා. ඒ නිසා නැවතත් ධානයෙන් නැගිට්ටා. දැන් වේදනාවක් නැහැ. ඒ නිසා ගියා බුදුහාමුදුරුවෝ මුණ ගැහෙන්න. බුදුහාමුදුරුවෝ ළඟට ගිහිල්ලා දෙපා ස්පර්ශ කළා. වැඳලා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ කියලා සිද්ධ වෙච්ච සියල්ල ප්‍රකාශ කළා. ප්‍රකාශ කළා කිව්වා මට පිරිනිවන් පාන්න අවසර දෙන්න කිව්වා. බුදුහාමුදුරුවෝ ඒ වෙලාවේ කියනවා පුතේ පිරිනිවන් පාන්න කලින් මට බණපදයක් කියන්න කිව්වා. තාත්තා කෙනෙක් දරුවෙකුට කියනවා වගේ. මුගලන් මහරහතන් වහන්සේට කිව්වා බණ කියන්න කියලා. මුගලන් මහරහතන් වහන්සේ බණ කිව්ව බුදුහාමුදුරුවෝ අහගෙන හිටියා. ඊට පස්සේ අවසර අරගෙන ගිහිල්ලා පිරිනිවන් පෑවා. පින්නතුනි කර්මයක් තියෙනවා නම් විපාක දෙන්න. සමහර සුළු සුළු කර්ම අපට වෙනස් කරන්න පුළුවන්. හැබැයි සමහර කර්ම තියෙනවා බරපතල කර්ම. ඒවට කියනවා ගරුක කර්ම කියලා. කුසල ගරුක කර්මයක් තියෙනවා අකුසල ගරුක කර්මයක් තියෙනවා. බරපතල කුසල ගරුක කර්මයක් කළත් ඒකත් කුසල විපාකයක් හම්බ වෙනවා. දැන් හිතමු අපි අටමහා පින්කම් කියලා. කළා ඇතිනේ කටින පූජාව. අෂ්ට පරිස්කාර පූජාව. සංඝගත දක්ෂිනාව. කෙත්වතු පූජාව, දහම් පොත්පත් ලියවා පූජා කිරීම. මේ වගේ ඒවා තියෙනවා. අටමහා පින්කම් තියෙනවා. මේවා ගරුක කුසල කර්ම. නමුත් තව තියෙනවා ගරුක කර්ම අකුසල කර්ම. ඒව තමයි ආනන්තරීය පාප කර්ම. මේ ආනන්තරීය මව මැරීම, පියා මැරීම, රහතුන් මැරීම, සංඝ බේදය සහ බුදුහාමුදුරන්ගේ ශරීරයේ ලේසලවීම. මේවා ආනන්තරීය පාප කර්ම. මේ ආනන්තරීය අකුසල කර්ම කළොත් ඒ කියන්නේ ඒවත් ගරුක කර්ම. කුසල කර්මත් තියෙනවා ගරුක කර්ම. මේවා කර්මය වෙනස් කරන්න බෑ. අනිවාර්යෙන් අපි එන් කර්මයක් කළොත් අපට විපාක දෙනවාමයි. සුළු සුළු කර්ම තියෙනවා අපිට කරපු කුසල අකුසල කර්ම. ඒව වෙනස් කරන්න පුළුවන්. ඒකයි. ඒක නිසානේ අපල තියෙන වෙලාවට මොකද්ද කියන්නේ? දෛවඥයෙක් ළඟට ගියහම කේන්දරේ බලලා මොකද කියන්නේ? අන්න බෝධි පූජා තියන්න කියනවා. ඇයි ඒ කියන්නේ? අර නරක කර්මයක් විපාක දෙන්න තියෙන වෙලාවේ හොඳ කර්ම කරන්න කියනවා. ඒතර හොඳ කර්ම කරනකොට නරක කර්මය යටපත් වෙනවා. ඒකටයි ඒ කියන්නේ. සීල් රකින්න, භාවනා කරන්න, බෝධි පූජා කරන්න, මේ අන් අයට උපකාර කරන්න, බෙහෙත් තරම් දෙන්න නේ? මේ වගේ දේවල් කියන්නේ ඒකයි. ඒ නිසා පින්නතුනේ කර්මය තියෙනවා නම් අපේ උපත සිද්ධ වෙලා තියෙන කර්මය අනුව. යම් දවසක අපේ විපත සිද්ධ වෙන්නේ කර්මය අනුව. ඒ නිසා කර්මය උත්සන්න වෙලා ඒ කර්මානුරූපව තමයි අපේ විපත සිද්ධ වෙන්නේ. ඒ නිසා පින්නතුනි උපතත් විපතත් දෙකම කර්මානුරූපව සිද්ධ වෙනවා. ඒ නිසා මේ පුතාගේ උපතත් සිද්ධ වුණේ කර්මානුරූපව මේ ලෝකෙට ආව දරුවෙක් හැටියට. හැබැයි ඔහු අරගෙන ආවේ ආයුෂ අවුරුදු 25යි. ඒ අවුරුදු 25න් ඒ කර්මය අවසන් වුණා. ආයුෂ ඉවර වුණා. ඒ නිසා ඔහුට මේ ලෝකේ අතහැරලා දාලා යන්න සිද්ධ වුණා. අපිට පේන්නේ මේවට අපි කියනවා අකල් මරණ කියලා. අඩු ආයුෂින් මැරුණා කියලා. ඒ අපි දකින්න හැටි. අඩු ආයුෂක් කියලා කියන්න බෑ. ඒ ඔහුගේ උපරිම ආයුෂ. ඔහුට ඉන්න තියෙන කාලය තමයි අවුරුදු 25. එතනින් එහාට අපි කාටවත් ආයුෂ දෙන්න බෑ. ආයුෂ දෙන්න පුළුවන් වුණා නම් ප්‍රතිකාර කළා අපි සුව කරගන්න ඕනේ. නමුත් එහෙම කරන්න බෑ.
ඒ නිසා පින්නතුනි අපට කර්මය කියන එක අපට විපාක දෙනවා. ඒ නිසා කර්මානුරූපව මටත් ඔබටත් විපාක දෙනවා. එනිසා අපි පුළුවන් තරම් කරන්න ඕන මෙවැනි හොඳ කර්ම. දාන සීල භාවනා. ධර්ම දේශනා. නේ? එකිනෙකාට උදව් කරන ඒවා, මෛත්‍රිය වඩන ඒවා. මේව තමයි අපි කරන්න ඕන. ආන්න එතකොට තමයි අපේ ජීවිතයේ සුඛිත මුදිත තත්ත්වයටපත් වෙන්නේ. ඒ නිසා අපි උත්සාහ කරන්න ඕන එවැනි තත්ත්වයක් අපේ ජීවිතය තුළ ගොඩනගා ගන්න. ඉතින් ඒ නිසා මරණාසන්න වෙලාවට අපි ආවහම පින්නතුනි අපට එනවා අවසාන සිතක් කියලා එකක් එනවනේ. ඒක ලොකු පොඩි ભેදයක් නැහැ. උස් පහත් ભેදයක් නැහැ. කාටත් එනවා අවසාන සිතක්. ඒ අවසාන සිතට අපට එන්න නම් හොඳ චේතනාවක්, හොඳ වැඩ, යහපත් වැඩ, කුසල කර්ම, පුණ්‍ය කර්ම අපි කරලා තියෙනවා. අන්නේ කුසල කර්ම, අන්නේ පුණ්‍ය කර්ම අපි කරලා තියෙනවා නම් අපිට පුළුවන් වෙනවා පින්නතුනි අපිට අවසාන සිතට ඒ වගේ කුසල කර්මයක් සිහිපත් කරගන්න. අන්න ඒ සිහිපත් කරන කුසල කර්මයට අනුව ඊළඟ භවයේ යහපත් ප්‍රතිසන්දියක් ලැබෙනවා. චුතිසිත ළඟට ප්‍රතිසන්දිසිත ඇති වෙන්නේ අන්න යහපත් ප්‍රතිසන්දියක්, සුගතියක ප්‍රතිසන්දියක් ලබන්න. සුගතිය කියලා කියන්නේ එක්ක මනුෂ්‍ය ලෝකේ, එහෙම නැත්නම් දිව්‍ය ලෝක 6න් එකක. බ්‍රහ්ම ලෝක 20ක් තියෙනවා. ඒ 20න් එකකට යන්න නම් අපි ධානය ලබන්න ඕන. ධානය ලබන්න නැතුව එතෙන්ට යන්න බෑ. නමුත් මනුෂ්‍ය ලෝකේ හෝ දිව්‍ය ලෝක 6න් එකක උපදින්න පුළුවන්. ඒ නිසා අන්න එවැනි තත්ත්වයක් ඇති කරගන්නට අපි කවුරුත් උත්සාහ කරන්න ඕන සතර අපායන් එහෙකට වැටෙන්නේ නැතුව. නිරය, තිරිසන්, പ്രേත, අසුර මේ සතර අපායන් එහෙකට නොවැටි අපේ ජීවිතය පවත්වාගෙන යන්න පුළුවන්කම ඇති කරගත්තොත් අන්න අපේ මෙලොවත් සාර්ථකයි, පරලොවත් සාර්ථකයි. ඒ නිසා අන්නේ தත්ත්වය ඇති කරගන්න අපි උත්සාහ කරනවා. ඒ නිසා ಗುಣධර්ම පුරමු, දාන සීල භාවනා සංඛ්‍යාත පුණ්‍ය කර්ම කරමු. එතකොට මෙලොව ජීවිතයත් සාර්ථකයි, පරලොවත් සාර්ථකයි. යම් දිනක සකල ක්ලේශයන් ප්‍රහීන කරලා උතුම් අමා මහ නිවනින් සැනසෙන්නට මේ කුසල කර්මයක් එතකොට හේතු වෙනවා. එවැනි තත්ත්වයක් ගොඩනගා ගන්නට අපට සියලු දෙනාටම ශක්තිය වාසනාව උදා වේවායි අපි ප්‍රාර්ථනා කරමු. අද මේ උත්තුංග පින්කම සිද්ධ කළේ මා මුලින් මතක් කළා. අද දායකත්වයේ ගන්නේ කළු පහන පෝරුව දණ්ඩ පදිංචි මිලානී මනෝහරි පෙරේරා මහත්මිය, සුනීතා රණසිංහ මහත්මිය, බුද්ධික රණසිංහ මහත්මයා, සිතාරා කුමාරසිංහ මහත්මිය. මේ පින්වතුන් එකතු වෙලා තමයි අද මේ උත්තුංග මාහංගි පින්කමට දායකත්වයෙන් කටයුතු කළේ. ඉතින් පවුලේ ඔබ සියලු දෙනාටම අපි ප්‍රාර්ථනා කරනවා නිදුක් නිරෝගී භව ලැබේවා, දීර්ඝායුෂ ලැබේවා. ඉක්මන් භවයකදී අමා මහ නිවන සාක්ෂාත් කරගන්නට හේතු වාසනා වේවා කියලා. මීට වසර 13කට පෙර පරලෝසපත් වූ ජයවීර රණසිංහ මහත්මයා ස්වාමි පුරුෂයා පියතුමා මීට මාස 10කට පෙර අභාවයටපත්. අපි ඒ ආරමුණු කරගෙන තමයි ධර්ම දේශනාව ඇත්තටම කළේ. මේ පුතා නිසාම අවුරුදු 25ක් ආයු වළඳා හදිසියේ රෝගාතුර වූ පරලෝසපත් හර්ෂණ සම්පත් රණසිංහ පුතාටත්, පරලෝසපත් වූ ඕමිස් රණසිංහ පියතුමා සීයටත්, ලිසී නෝනා ධර්මසේන මව එහෙම නැත්නම් ආච්චි අම්මටත්, කහවලගේ කරුණාසේන පෙරේරා පියා නැත්නම් සීයටත්, වීරක්කොඩිගේ කරුණාවතී අල්විස් මෑණියන්ට නැත්නම් ආච්චි අම්මටත්, අනුර රණසිංහ සහෝදරයා නැත්නම් බාප්පටත්, ආනන්ද පෙරේරා මාමටත්, සමන් කුමාරසිංහ පියා මේ සියලු දෙනාම මේ වෙලාවේ හිතට ගන්න. අරගෙන මේ සිද්ධ කරගත්ත උදාර ධර්ම දානමය පින්කමේ ආනිසංස අපි අනුමෝදන් කරමු. මේ පින්
මේ සියලු දෙනාටම අත්පත් වේවා. පින් ගන්න පුළුවන් තැනක සිටී නම් පින් අරගෙන සැපවත් භාවයටපත් වේවා. සැපයක ඉන්නව නම් වඩා වර්ධනය වේවා. අවසන උතුම් අමා මහ නිවනින් සැනසේවා කියලා සාදු කියනවා. ඒ වගේම අපි සෙත් ප්‍රාර්ථනා කරා, සුබ ප්‍රාර්ථනා කළා. 2022 මැයි මාස යුග දිවියටපත් බුද්ධික රණසිංහ සහ සිතාරා කුමාරසිංහ මේ මහත්ම මහත්මීන් දෙපළට මේ දෙදෙනාට වාසනාවන්ත යුග දිවියක් ගත කරන්නට, එකිනෙකා අවබෝධයෙන් යුග දිවියක් ගත කරන්නට ශක්තිය ලැබේවා. තුනුරුවන්ගේ ආශිර්වාදය, දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවායි අපි ප්‍රාර්ථනා කරනවා. සුජීවත්ව සිටින පවුලේ සියලු දෙනාටත්, සහභාගී වූ සියලු දෙනාටත් නිදුක් නිරෝගී බව ලැබේවා. ඒ වගේම දිදුල මාධ්‍ය ජාලයේ නිර්මාතෘ අතිගෞරවනීය අපේ මාලිගාවේ ලාස්සජී නායක ස්වාමීන් වහන්සේටත්, දේශකයාණන් වහන්සේටත්, දිදුල කාර්ය මණ්ඩලයටත්, ධර්ම ශ්‍රවණී කළා වූ සියලු දෙනාටත්, ලක්වැසි ලෝවැසි සියලු දෙනාටත් නිදුක් නිරෝගී බව ලැබේවා, චිරජීවනය ලැබේවා, දීර්ඝායුෂ වේවායි අපි ප්‍රාර්ථනා කරමු. සියලු දෙනාටම මේ බණපදය ජීවිතයට එක් කරගෙන අකුසල කර්ම වලින් අත් මිදලා කුසල කර්ම වර්ධනය කරලා ආධ්‍යාත්මික දියුණුව ඇති කරගෙන సంతానගත සියලු කෙලෙස් නැසා උතුම් අමා මහ නිවනින් සැනසෙන්නට හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. දෙවියන්ට පින් දෙමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. සාදු සාදු සාදු. සදහැවතුනි, ඔබ මෙලෙසින් ශ්‍රවණය කරන්නට යෙදුණු මේ උතුම් සදහම් දේශනාව මෙහෙවා වදාළ ගෞරවනීය දේශකයන්න් වහන්සේට තවත් චිරාත් කාලයක් මෙවැනි උතුම් උදාරතර වූ ශාසනික සේවාවන් වල නියැලෙන්නට අවශ්‍ය ශක්තිය, ධෛර්යය, වාසනාව, නිදුක් නිරෝගී සුවපත් භාවය, දීර්ඝායුෂ ශ්‍රී සම්පන්නිය ලැබේවායි අප සාදු නාදනම් ප්‍රාර්ථනාවන් කරමු. සාදු සාදු සාදු. ඒ වගේමයි මේ උතුම් සදහම් දේශනාව සඳහා දෙපින්බර වූ දායකත්වයෙන් කටයුතු කරනු ලබන මේ සුපින් උතුම් සේම ධර්ම ශ්‍රවණය කළා වූ ලක්වාසී ලෝකවාසී ඔබ සියලුම දෙනාගේ යහපත් බලාපොරොත්තුන් ඒ ආකාරයෙන්ම ඉෂ්ට සමුද්දිමත් භාවයට පත් වේවා යන බලාපොරොත්තුන් පෙරදැරිව ටීවී දිදුල බෞද්ධ රූපවාහිනී නාලිකාවේ කොළඹ හෝකන්දර ප්‍රධාන මැදිරි සංකීර්ණයේ මගින් ඔබ වෙත සංනිවේදනය කරන මේ පැයට නියමිත උතුම් දායකත්ව සදහම් දේශනාව මෙලෙසින් අප නිමාවට පත් කරනවා. ඔබ සියලුම දෙනාට ජය ශ්‍රී මහා බෝ සමිඳු පිහිටයි.